කලින් දවසේ කතා කරමින් හිටිය කොටස මතක් කරොත් අන්තිමට මම අර එංගලන්තේ බිස්ටන් බැටරේරියා කියලා සලබ වර්ගයක ප්‍රභේද දෙකේ වෙනස් වීම සම්බන්ධයෙන් තමයි කතා කරමින් හිටියේ. එතකොට මේ මුල් කාලෙදී මේ සලබයින්ගේ ප්‍රභේද දෙකක් තිබුණා, ලා පාට සහ තද පාට විදිහට. එතකොට මේ ලා පාට සලබය තමයි මුල් කාලෙදී 1940 ගණන් වල විතර වැඩිපුර හිටියේ. හැබැයි අර කාර්මීකරණය වෙලා කර්මාන්ත ශාලා බිහි වෙලා ටිකක් කල් යනකොට 1960 ගණන් වගේ වෙනකොට පරිසරයේ සුදු පාට සලබය අඩු වෙලා තද පාට සලබය වැඩි වෙන්න පටන් ගත්තා. දැන් මෙන්න මේකට හේතුව පැහැදිලි කරගන්නකොට ඒකට හේතුව විදිහට පෙනිලා තියෙන්නේ මුල් කාලේ පරිසරයේ ගස්වල කඳන්, තාප්ප, ඒ වගේ මේ පෘෂ්ඨ ලා පාට ස්වභාවයක් තමයි අරන් තියෙන්නේ. එතකොට හොඳයි. එතකොට මේ ලා පාට සලබයෝ මුල් කාලේ වැඩියෙන් ඉඳලා පස්සේ කාලෙක ලා පාට සලබය අඩු වෙලා අර තද පාට සලබයෝ වැඩි වෙන්න හේතුව බැලුවාම මේකෙදි පැහැදිලි වෙච්ච කාරණේ තමයි මුල් කාලේ පරිසරයේ තිබිච්ච පෘෂ්ඨ ලා පාට හින්දා ඒ ලා පාට පෘෂ්ඨ මත ලා පාට සලබය වැවුවාම අර කුරුල්ලන්ට ඒගොල්ලන්ව ගොදුරු කරගන්න අයට මේ අයව එච්චර පැහැදිලිව පෙනුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ කාර්මීකරණය නිසා පිට වෙන දුම්, කාබන් වගේ ඒවා බැඳිලා ගස්වල කඳන්, තාප්ප ඒවා ටිකක් අඳුරු පාටක් එන්න පටන් ගත්තා. ඒතර අඳුරු පසුබිමක අර තද පාට සලබයෝ වැවුවාම එච්චර පැහැදිලිව අඳුර ගන්න බැරි වුණා. හැබැයි තද පාට පසුබිමක ලා පාට සලබයෝ වැවුවාම පැහැදිලිව කැපී පෙනුණා. ඒ නිසා පස්සේ කාලෙක කුරුල්ලන්ට වැඩිපුර ගොදුරු උනේ ලා පාට සලබයෝ. ඒකට අර අඳුරු පසුබිමේ ලා පාට සලබයම පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. තද පාට සලබයන්ව අඳුර ගන්න බැරුව ගියා. ඒ විදිහට මේ පරිසරයේ වෙනස් වීමත් එක්ක අර සලබ වර්ගවල ඉන්න ප්‍රමාණ සංඛ්‍යාවන් වෙනස් වීමක් වුණා. හොඳයි, අපි දැන් අර කතා කරමින් හිටියේ මිට කලින් පරිසරයේ වර්ණයත් එක්ක යම් යම් සත්තු ගැළපීම නිසා ඒගොල්ලන්ව අඳුර ගන්න බැරුව යනවා. අපි ඒකට වේශාන්තරය කියලයි කියන්නේ කියලා. එතන වෙනම තරුවක් දාලා ලියමු. මට චුට්ටක් කවුරු හරි කෙනෙක් කියන්න බලන්න අන්තිමට අපි ලියලා තියෙන කොටස ශහාරා මොකද්ද අපි අන්තිමට ලියලා තියෙන්නේ කියලා චුට්ටක් කියන්නකෝ මට. මේකේ පොන් කරලා කියන්නකෝ. වේශාන්තරණ නිසා සතුන්ට ඇතිවන වාසිවල මේ දෙක කියලා තියෙනවා.
හරි. ඒකේදී අර ආහාර සොයාගන්න පහසු වීමයි ආරක්ෂාවයි සම්බන්ධව තමයි කියලා ඇත්තේ. වෙනම තරුවක් දාලා ලියමු. එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර ජීවත් වූ Biston Betulia නම් වන සලබයින්ගේ ප්‍රභේද දෙකක් සිටි අතර මුල් යුගයේදී සුදු පැහැති සලබයින් තලා පැහැති සලබයින් පරිසරයට සුදුසු වර්ණ දැරීම නිසා ආරක්ෂා විය. නමුත් කාර්මීකරණයෙන් පසු පරිසරය දුර්වර්ණ වීම නිසා
කළු පැහැති සලබයින් ආරක්ෂා වී කළු පැහැති සලබයින් ආරක්ෂා වී සුදු පැහැති සලබයින් පහසුවෙන් විලෝපික කියන්නේ අනිත් අය ගොදුරු කරගන්න විලෝපික පක්ෂීන්ට ගොදුරු විය විලෝපික පක්ෂීන්ට ගොදුරු විය හොඳයි එතකොට මේකත් අර දේශාන්තරයත් එක්ක සම්බන්ධයක් තියෙනවා පරිසරයට ගැළපෙන වර්ණ තිබුණොත් ආරක්ෂා වෙනවා එහෙම නොවන අය වෙන අයට ගොදුරු වෙන්න පුළුවන්කමක් තියෙනවා දැන් ඔය සත්වයින්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ගත්තාම ඒතකොට ඒගොල්ලන්ගේ දේහ වර්ණය ඒගොල්ලන්ගේ පැවැත්මට බලපානවා සමහර දේහ වර්ණ තිබීම හින්දා මේ සමහර පක්ෂීන් පරිසරය තුල ආරක්ෂා වෙනවා සමහර අය වෙනත් අයට ගොදුරු වෙන්න පුළුවන් ඒ වගේම නොයෙකුත් සත්තු පරිසරයේ ජීවත් වෙනකොට ඒගොල්ලන්ගේ ශරීරයේ හැඩයත් මේ පැවැත්මට උදව් වෙනවා දැන් ඒකට මේ සරල ක්‍රියාකාරකමක් පෙන්වලා තියෙනවා ඉස්සලා චුට්ටක් බලන්නකෝ 6 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම පොඩ්ඩක් ඒක කියවන්නකෝ පැහැදිලිව Tamanට තේරුම් යන විදිහට අද තියෙන කියලා ඒකේ තියෙනවා සංචරණයට ශරීරයේ හැඩය වැදගත් වන ආකාරය සොයා බැලීම කියලා. දැන් මේක අපි බලන්න පොඩි ක්‍රියාකාරකමක් කරන්නේ. බණ්ඩක්ක කරල් දෙකක් ගන්නවා. අරගෙන ඒ බණ්ඩක්ක කරල් දෙකේම මේ අග කොටස් දෙකයි මැද කොටසකුයි කපා ගන්නවා. මේ විදිහට තියෙන බණ්ඩක්ක කරලේ මේ අග හරියනොයි ඊපස්සේ මේ මැද හරියනොයි එහෙම වෙන් කර ගන්නවා. මේ විදිහටම අනිත් බණ්ඩක්ක කරලෙත් එම කෑලි දෙකක් කපා ගන්නවා. එතකොට මෙහෙම කපා ගත්තාම දැන් අර උල් හැඩය තියෙන කොටස් තියෙනවනේ. ඒ දෙක වෙනම වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඒ දෙක එකට අලව ගන්නවා. මේ විදිහට සෙලෝ ටේප් පාවිච්චි කළා. ඔහොම උල් හැඩයක් තියෙන කොටස් දෙක එහෙම එකට අලව ගන්නවා. අර මැද කොටස් දෙකත් වෙනම අලව ගන්නවා. මේ විදිහට සමාන දිගට හැබැයි ගන්න දෙකම. එළවට පස්සේ සමාන දිග තියෙන කොටස් දෙකම. ඊට පස්සේ දැන් මේ විදිහට හදාගන්න මේ බණ්ඩක්ක කැබලි දෙක ඊට පස්සේ අපි කරන්නේ ජල භාජනයක් ගන්නවා. ඒ මාළු ටැංකියක් වගේ එකක් නම් ඒ මාළු නැතුව සම්පූර්ණයෙන් වතුරෙන් පුරවලා මෙන්න මේ වගේ මේ තියෙන්නේ
ටැංකිය නම් මේ ටැංකියේ වතුර පුරවල ඉවර වෙලා ඉතින් මේක ආධාරකයක් උඩ තියලා මේකට වතුර පුරවලා තියෙන්නේ. අර බණ්ඩක්කා කැබලි දෙක ගන්නවා. අරගෙන මේ දෙකටම දිග නූල් කැබලි දෙකක් හයි කරනවා. අල්පෙනෙති දෙකක් බණ්ඩක්කා කැබල්ලට ගහලා ඊට පස්සේ නූල් දෙකක් ගැට ගහනවා. ඊට පස්සේ දැන් මෙහෙම බණ්ඩක්කා කැබලි දෙක තියන්න පුළුවන්. හැඩ දෙකක බණ්ඩක්කා කැබලි දෙකක් තමයි තියෙන්නේ. මෙහෙම තියලා එකක් මේ හැඩයට තියෙන බණ්ඩක්කා කැබලි දෙක අනිත් එක මේ විදිහේ හැඩයක් තියෙන්නේ. මේ දෙකේම අල්පෙනිස් දෙකක් ගහලා නූල් කැබලි දෙකකින් මේකට සමාන ක්ලේ ගුලි දෙකක් එල්ලනවා. මේ දෙක කොහොම තියලා අල්ලගෙන ඉඳලා ඊට පස්සේ ක්ලේ ගුලි දෙක අතාරිනවා. දැන් මේ ටැංකිය අර මේසයක් උඩ වගේ තියලා තියෙන කෙනෙක් උඩක තියෙන්නේ මෙහෙම. එහෙම තිබ්බහම දැන් අතෑරියට පස්සේ මොකද්ද වෙන්නේ? අතෑරියාම අර ක්ලේ ගුලි දෙක පල්ලෙහාට වැටෙනවා. ඒත් එක්කම මෙන්න මේ අපි ගමුකෝ මේ දෙක A B කියලා. AB කියන බණ්ඩක්කා කැබලි දැන් අර ජලය ඔස්සේ ඉදිරියට යනවා. ක්ලේ ගුලි දෙක බිමට වැටෙනකොට මේක කීප සැරයක් කරලා බලපුවාම පැහැදිලි වෙන එක තමයි මේ AB කියන බණ්ඩක්කා කැබලි දෙකෙන් වඩා ඉක්මනින් ටැංකිය අනිත් කෙළවරට යන්නේ B කියන බණ්ඩක්කා කැබැල්ල. කීප වතාවක් කරලා බලපුවාමත් තේරෙනවා මේ දෙන්නගෙන් ඉක්මනින් අනිත් කෙළවරට යන්නේ B කියන බණ්ඩක්කා කැබැල්ල. දැන් මේ B කියන බණ්ඩක්කා කැබැල්ලෙන් හැඩය බැලුවොත් ඔයගොල්ලෝ අහලා තියෙන මිට කලින් කතා කරලා තියෙන හයේදී කියලා තියෙන යම්කිසි හැඩයක් මේ B වලට තියෙන. කාට හරි මතක් වෙනවද මේ B වල හැඩය? මේ B බණ්ඩක්කා කැබැල්ලේ තියෙන හැඩය. ඔව් සහේලි. අනාකූල හැඩය? ඔව් අපි මේ හැඩයට කියන්නේ අනාකූල හැඩය කියලා. දෙකලවර සිහින් මැදින් මහත් වෙච්ච හැඩයක් තියෙන්නේ. අනාකූල හැඩයක් කියලා තමයි කියන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙන දේ තමයි අනාකූල හැඩය තියෙනකොට ජලය තුලින් ඉක්මනින් මේ බණ්ඩක්කා කැබලි යනවා කියන එක. දැන් මේක කාටද වෙන ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ මීට කලින් අපි 6 දී ඉගෙන ගත්තා මේ හැඩය කාටද තියෙන්නේ? මොන හැඩයද?
අනාකූල හැඩය. කාටද මේ හැඩය තියෙනවා කියලා ඉගෙනගෙන තියෙන්නේ මතකද? ඔව් රශිනී ශහාර මත්සයින් ඔව් මත්ස්‍යයින්ට තියෙනවා මේ හැඩය. හොඳයි. එතකොට එහෙනම් මෙන්න මේ හැඩය අනාකූල හැඩය තිබීම හින්දා මත්ස්‍යයින්ට ලැබෙනවා විශේෂ වාසියක්. මොකද්ද වාසිය එතකොට? මේ ක්‍රියාකාරකමෙන් පේනවා යම් වාසියක් තියෙනවා මේ හැඩය නිසා. මොකද්ද ලැබෙන මේ හැඩයෙන් ලැබෙන වාසිය? කාට හරි හිතන්න පුළුවන්ද? මත්ස්‍යයින්ට මේ අනාකූල හැඩය හින්දා ලැබිලා තියෙන වාසිය මොකද්ද ඒගොල්ලෝ ජීවත් වෙද්දී? ඔව් ඔලීනා මයික් එක ඔන් කරලා කියන්න බලන්න. කියන්න. සංචරණයේදී ජලය හෝ වාතය මගින් ඇති කරන බාධාව මැඩ පැවැත්වීමට ඔව් පොදුවේ ගත්තොත් සංචරණයේදී වාතයෙන් හරි ජලයෙන් හරි තියෙන බාධාව අඩු කරනවා. මත්ස්‍යයින් විදිහට ගත්තොත් ඒගොල්ලෝ ජලය තුලනේ සංචරණය කරන්නේ. එහෙනම් ජලයෙන් ඇති වෙන බාධාව අඩු කරගෙන වේගයෙන් ජලය තුල සංචරණය කරන්න ගමන් කරන්න පුළුවන් වෙනවා. මේ හැඩය තියෙනවා තව කට්ටියකට. මත්ස්‍යයින් ඇරුණාම තව කාටද මේ අනාකූල හැඩය තියෙන්නේ? ඒකත් හයේදී ඉගෙනගෙන තියෙනවා. මත්ස්‍යයින් ඇරුණාම මේ හැඩය කාටද තියෙන්නේ? ශහාරා පක්ෂීන්ට ඔව් පක්ෂීන්ට තියෙනවා. එහෙනම් පක්ෂීන්ට වාතය තුලින් ගමන් කරනකොට ඇති වෙන බාධාව මේ හැඩය නිසා අඩු වෙලා යනවා. ඒ බාධාව අඩු වෙනවා. ඔතන දැන් ඔය ක්‍රියාකාරකම කොටසක් තියෙනවා. ඒකේ මේ නිරීක්ෂණ කියලා තියෙන කොටුවේ පොඩ්ඩක් ඒ කොටුව දෙකට බෙදලා පොඩියට වම් පැත්තේ මෙන්න මේ රූපය චුට්ටක් සටහන් කරගන්න කොටුව දෙකට බෙදන්න පොඩ්ඩක් එහා පැත්තේ ලියන්න ඕන. වම් පැත්තේ මේ රූප සටහන තල රූපයක් විදිහට අඳින්න ඕගොල්ලෝ අච්චු මේ ලියන පොතේ අඳිනකොට ටිකක් පැහැදිලිව ලකුවට අඳින්න. එතන මේ බණ්ඩක්ක කැබලි දෙකක් තියෙන්නේ මේ ජල ටැංකියක් ආධාරකයක් මත තියලා තියෙන්නේ. ක්ලේ කුලි දෙකක් තමයි මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. ආධාරකයක් උඩ ඉඳ තියලා තියෙන්නේ.
හරිද දැන්? දැන් මේකේ නිරීක්ෂණය කියන එක ලිව්වොත් මේක එතකොට ක්ලේ ගුලි අතෑරියාම බණ්ඩක්ක කැබලි ජලය තුලින් ඉදිරියට යනවා. හැබැයි B කියන බණ්ඩක්ක කැබැල්ල තමයි මුලින්ම අනිත් කෙළවරට යන්නේ. ඉක්මනින්ම අනිත් කෙළවරට යන්නේ. මේ කීප වතාවක් මේක කරලා බලන්න පුළුවන්. එතකොට පේනවා හැම වෙලේම A වලට වඩා ඉක්මනින් B කියන එකනා ටැංකිය අනිත් කෙළවරට යනවා. අර නිරීක්ෂණය කියන කොටුවේම දෙකට බෙදුවානේ. ඒකේ අනිත් පැත්තේ ලියමු. ක්ලේ ගුලි අතහැරිය විට ක්ලේ ගුලි අතහැරිය විට අනාකූල හැඩයක් ඇති B බණ්ඩක්කා කැබැල්ල අනාකූල හැඩයක් ඇති B බණ්ඩක්කා කැබැල්ල A වලට වඩා ඉක්මනින් ටැංකියේ අනෙක් කෙළවරට ගමන් කරයි. ටැංකියේ අනෙක් කෙළවරට ගමන් කරයි. දැන් මෙතනින් නිගමනය කරන්න පුළුවන් කාරණය තමයි හැඩය අනුව ජලයේ ගමන් කරනකොට වෙනසක් වෙන්න පුළුවන්. එතකොට මේකෙන් ජලය තුල ගමන් කිරීමේදී දේහ හැඩය බලපානවා කියන එක පැහැදිලි වෙනවා. නිගමනය කියන එකේ ලියමු සත්වයින් සංචරණයේදී දේහ හැඩය ඒ සඳහා බලපානු ලැබේ. දේහ හැඩය ඒ සඳහා බලපානු ලැබේ. අර එතන තියෙනවා මේ අනාකූල හැඩය යනු කියලා. එතකොට මේ අනාකූල හැඩය කියන්නේ මොකක්ද කියලා අපි 6 දිත් ඉගෙනගෙන තියෙනවා. මොකක්ද අනාකූල හැඩය කියන එක විස්තර කරොත් අනාකූල හැඩය කියන්නේ කොහොම හැඩයක්ද? එතකොට දෙකලවර සිහින් මැදින් මහත් වෙච්ච හැඩයක්. දෙකලවර සිහින් මැදින් මහතයි. එතන අනාකූල හැඩය යනු කියන එකේ ලියමු දෙකලවර සිහින් මැදින් මහත් වූ
හැඩයක් අනාකූල හැඩයක් ලෙස හැඳින්වේ. මෙන්න මේ වගේ හැඩයක් තමයි අනාකූල හැඩයක් කියලා කියන්නේ. සාමාන්‍ය මත්ස්‍යයින්ගේ පක්ෂීන්ගේ මේ හැඩය තියෙනවා. එතන ලියන්න මේ මත්ස්‍යයින්ට සහ පක්ෂීන්ට මෙම හැඩය ඇත. මත්ස්‍යයින්ට සහ පක්ෂීන්ට මෙම හැඩය ඇත. එතන පැත්තක යටින් මේ හැඩයක් ඉඳලා තියන්නකෝ. අනාකූල හැඩය කියන එක. මේ විදිහ හැඩයක් එතන අඳින්න. එතකොට දැන් මේ කියන හැඩය සමහර සත්තුන්ට තියෙනවා. ඒගොල්ලන්ට වාතය තුලින් හරි ජලය තුලින් හරි ගමන් කරනකොට ඒ ජලයෙන් හෝ වාතයෙන් ඇති වෙන බාධාව එහෙම නැත්නම් කියන ප්‍රතිරෝධය කියලා අඩු කරගෙන වේගෙන් ගමන් කරන්න අනාකූල හැඩය උදව් වෙනවා. ඒ වගේම සත්තුන්ගේ තිබිච්ච අනාකූල හැඩය කියන එක පාවිච්චි කරලා තියෙනවා. නැව් හදනකොට, බෝට්ටු හදනකොට, ගුවන් යාන හදනකොට මේ හැඩය තමයි අර නැවක බඳ කොටසට අරන් තියෙන්නේ. අනාකූල හැඩය. බෝට්ටුවකත් එහෙමයි. ගුවන් යානයක උනත් මේ හැඩය පාවිච්චි කරලා තියෙනවා. දැන් මතක තියාගන්න මේ අනාකූල හැඩය නිසා වාතය හෝ ජලය තුලින් ඇති වෙන බාධාව අඩු කරගෙන වේගයෙන් යන්න පුළුවන්. එතන මේ ඉඩ තියෙන තැනක වෙන පාටකින් ලියලා තියාගන්න කොටු ඇතුලේ හරි එළිය හරි අනාකූල හැඩය නිසා සතුන්ට වාතය තුලින් හෝ ජලය තුලින් ගමන් කිරීමේදී ඇතිවන බාධාව ඔකටම කියනවා ප්‍රතිරෝධය කියලා. ඒ බාධාවට කියනවා ප්‍රතිරෝධය කියලා. අඩුවේ. ඊට පස්සේ තියෙන කොටස නම් ඔයගොල්ලෝ දන්න ටිකක් තියෙන්නේ. අයේදී ඉගෙන ගත්ත කොටසක්. මතකද හයේදී අපි ජීවීන් වර්ගීකරණය කරන්න දෙබෙදුම් සූචි කියලා වර්ගයක් ගැන කතා කළා.
දෙබෙදුම් සූචි 7 තියෙනවා. 6 ඉගෙනගෙන තියෙන නිසා දැන් මතක් කරගන්න වෙනවා. අපිට පුළුවන් මේ ජීවීන් වර්ගකරන්න දෙබෙදුම් සූචි කියන ක්‍රමය පාවිච්චි කරන්න. මතකද දෙබෙදුම් සූචියක් ගොඩනගපු විදිහ? මේකෙදි සත්තු නැත්නම් ජීවීන් වෙන්කරන්න ඒගොල්ලන්ගේ යම් ලක්ෂණයක් තෝරගෙන ඒ ලක්ෂණය ඇති හෝ නැති බව අනුව දෙකට බෙදනවා. ඊට පස්සේ බෙදිච්ච ජීවීන් ආයෙ වෙන් කරන්න නම් නැවත බාහිරින් පේන ලක්ෂණයක් අරන් ඇති නැති බව අනුව ආයෙ දෙකට බෙදන්න පුළුවන්. එහම දිගට බෙදාගෙන යනවා යම් ලක්ෂණයක් අරගෙන ඒ ලක්ෂණය ඇති හෝ නැති බව අනුව. එතකොට මේ ගොඩනැගෙන සටහන තමයි දෙබෙදුම් සූචියක් කියන්නේ. දැන් මේකෙදී වඩා සාර්ථක වෙන්නේ බාහිරින් පේන ලක්ෂණ ගත්තොත්. දෙබෙදුම් සූචියක් ගොඩනගනකොට බාහිරින් පෙනෙන ලක්ෂණ තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. එහෙනම් දෙබෙදුම් සූචියක් කියන්නේ මොකක්ද කියලා උතන ලියමු. ඒකේ ලියමු ජීවීන් වර්ග කිරීමේදී ඔවුන්ගේ යම් ලක්ෂණයක් පදනම් කරගනිමින් එය ඇති හෝ නැති බව අනුව ජීවීන් වර්ගීකරණය සිදු කිරීමේ ක්‍රමය වේ. ජීවීන් වර්ගීකරණය කිරීමේ ක්‍රමය වේ. එතකොට මෙන්න මේ කාරණෙත් විශේෂයෙන් මතකයේ තියාගන්න දෙබෙදුම් සූචියක් ගොඩනගනකොට වඩාත්ම සුදුසු බාහිරින් නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණ පාවිච්චි කිරීම. කියන්නේ බාහිරින් පේන අඳුරගන්න පුළුවන් ලක්ෂණ අරගෙන එම ලක්ෂණ තියනවද නැද්ද කියන එක අනුව ජීවීන් බෙදීම තමයි වඩාම සාර්ථක. ඒකේ තියෙන වාක්‍යයක් විදිහට අන්නේ වාක්‍ය හයිලයිට් කරන්න දෙබෙදුම් සූචියක් සෑදීමට බාහිරින් නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ යොදා ගැනීම වඩාත් සුදුසුය. ඒ වාක්‍ය හයිලයිට් කරන්නකො. දැන් දෙබෙදුම් සූචි ඊට කලින් අපි ගොඩනගලක් තියෙනවා මතක ඇති. දෙබෙදුම් සූචියක තියෙනවා ප්‍රධාන ලක්ෂණ කීපයක්. එකක් තමයි මේ දෙබෙදුම් සූචිය ගොඩනගද්දී පහසුවෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් තමයි තෝරගන්නේ වෙන් කිරීමට. පහසුවෙන් අපිට බාහිරින් අඳුර ගන්න පුළුවන් ඒ වගේ මේ ලක්ෂණයෙන් අර ජීවීන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම එක වරකට එක ලක්ෂණයක් තමයි සලකලා ඒ ලක්ෂණය තියනවද නැද්ද කියන එක මත ජීවීන් කොටස් දෙකකට බෙදෙනවා.
වරකට එක ලක්ෂණය ගන්නෙ. මතක ඇති දැන් අර ජීවියෙක්ගේ සීතුවත් අං සම්බන්ධයෙන් සැලකුවොත් අං ඇත අං නැත කියලා තමයි ගන්න. ඒ වගේම කොයි වෙලාවකවත් ගන්නෙ නැහැ අං ඇති වලිග ඇති කියන. එක ලක්ෂණයක් අං ඇති කියලා අරගෙන අනිත් ලක්ෂණයට වලිග ඇති කියලා එහෙම ගන්න නැහැ. කියන්නේ ඒක වෙන ලක්ෂණයක් නේ. එකම ලක්ෂණය ඇති නැති බව තමයි සලකන්නේ. එතකොට දැන් පාද හතරක් ඇත කියලා ගත්තොත් අනිත් එකට පාද දෙකක් ඇත කියලා ගන්න නැහැ. පාද හතරක් ඇත එහෙනම් අනිත් එක ගන්නේ පාද හතරක් නැත කියලා තමයි. එතකොට පාද හතරක් ඇති පාද දෙකක් ඇති කියලා කොටස් දෙකකට එහෙම බෙදන්නේ නැහැ. එතකොට එහෙම වුණත් ලක්ෂණ දෙකක් අරගෙන එක ලක්ෂණයයි ගන්න. ඒ වගේම දැන් මේ දෙබදුම් සූචිය බෙදාගෙන ගියාම අර බෙදිලා යන අත්තක අන්තිමට එක ජීවියෙක් එක ද්‍රව්‍යයක් පමණයි ඉතුරු වෙන්න ඕන. කියන අවසාන තනි ජීවියෙක් දක්වාම බෙදීගෙන යන්න ඕන. හරි. දෙබදුම් සූචියක ලක්ෂණ කියන එකේ ලක්ෂණ කීපයක් ලියමු. 1 පහසුවෙන් වෙන්කර දැක්විය හැකි. පහසුවෙන් වෙන්කර දැක්විය හැකි ලක්ෂණ පමණක් තෝරා ගත යුතුය. පහසුවෙන් වෙන්කර දැක්විය හැකි ලක්ෂණ පමණක් තෝරා ගත යුතුය. දෙවෙනි ලක්ෂණ විදිහට ලියමු. එක් වරකට දෙවෙනි ලක්ෂණ විදිහට ලියන්නේ එක එක් වරකට එක ලක්ෂණයක් පමණක් භාවිතා කර එය ඇති හෝ නැති බව අනුව එය ඇති හෝ නැති බව අනුව ජීවීන් වෙන් කිරීම. ඇති හෝ නැති බව අනුව ජීවීන් වෙන් කිරීම. ඒ වගේම අනිත් එක තමයි අර දෙබදුම් සූචිය දැන් ගොඩ නැගුවාම අවසානයේට තනි ජීවියෙක් නැත්නම් තනි ද්‍රව්‍යයක් දක්වාම බෙදීම වෙන් කිරීම කරන්න ඕන. තුන්වෙනි එක විදියට ලියන්න අවසානයේදී එක් ජීවියෙක් හෝ එක් ද්‍රව්‍යයක් පමණක් එක් ජීවියෙක් හෝ එක් ද්‍රව්‍යයක් පමණක් සිටිනසේ
වර්ග කිරීම කළ යුතුය. වර්ග කිරීම හොඳයි දැන් දෙබදුම් සූචි ගොඩනගලා තියෙනවනේ මීට කලිනුත් බලන්න 8 වෙනි පිටුවේ තියෙනවා දෙබදුම් සූචියක් උඩ තියෙන දෙබදුම් සූචිය. ඔයගොල්ලෝ දන්න දැනුම පාවිච්චි කරලා සම්පූර්ණ කරගෙන යන්න බලන්න. හරියට කල්පනා කරලා අවශ්‍ය දේවල් යොදන්න.
හොඳයි. දැන් මම හිතන්නේ ගොඩක් අය ඒක ඉවරයි. මේකේ බලන්න පාද ඇති පාද නැති කියලා මුලින්ම බෙදලා තියෙන්නේ. පාද ඇති කියන එකේ තිත්තිරි වලට මොනවද ලියන්නේ කියලා මට කියන්න. මේකේ පාද ඇති කියන එකේ විහාර කියන බලන්න පාද ඇති කියන එකට ලියන අය කවුද කියලා. කපුට පැස්බරා බල්ලා. කපුට පැස්පරා බල්ලා. හොඳයි. එහෙනම් පාද නැති කියන එකේ ලියන්න ඕන කාවද? මේ පැත්තේ ඔලීනා නයා ගොළුබෙල්ලා. නයා සහ කොළුබෙල්ලා තමයි පාද නැති කියන එකේ ලියවෙන්නේ. එහෙනම් පාද ඇති කපුටා පැස්බරා බල්ලා. මේ පාද ඇති. පාද නැති එකට එහෙමනම් නයා ගොළුබෙල්ලා. ඊට පස්සේ පාද ඇති කියන එක නැවත දෙකට බෙදලා තියෙනවා. ඒක එතකොට මෙන්න මෙතන බල්ලා කියලා දාලා තියෙනවා. එතකොට අනිත් පැත්තේ එතන කොටුවක් විදිහට දාලා තියෙන්නේ. දැන් මේක එහෙමනම් බල්ලා කියන එකට එතන දැන් බල්ලා කියලා එනවනම් අනිත් පැත්තට යන්න ඕන කවුද? උදාහරණ මේ බල්ලා කියන එක මේ අනිත් පැත්තේ ඉතින් උදාහරණ මොනවද? ලක්ෂණ නැට්ටක් නැති. ඔව් එයා කියන්නේ අර ලක්ෂණය නේ. මං ඇහුවේ මේ එහා පැත්තට එන්න ඕන උදාහරණ මොනවද කියලා. මේ පැත්තේ බල්ලා නැහැ. පැස්බරා කපුට. පැස්බරා කපුටා. එතකොට දැන් එහෙනම් එක පැත්තක බල්ලයි අනිත් පැත්තේ පැස්බරා සහ කපුටා කියලා එනවනම් එතකොට දැන් ලක්ෂණ මොනවද කියලා තීරණය කරන්න වෙනවා. මේ පැත්තේ ඉන්නේ පැස්බරා කපුටා. එතකොට දැන් මේ බල්ලා කියන එකේ ලක්ෂණය අපිට ගන්න පුළුවන්. ඔය දැන් ලක්ෂණ කිව්වා එකක් වලිගයක් ඇති. නම් මේකේ වලිගයක් නැති කියලා ගන්න පුළුවන්. වඩා හොඳ වම් පැත්තේකට ඇති කියලා එනවනම් ඒ වගේම බාහිරින් අඳුර ගන්න පුළුවන් ලක්ෂණයක් වෙන්න ඕන. එනිසා මේ වලිගයක් ඇති කියන එක ගන්න පුළුවන්. ඒ වගේම පාද හතරක් ඇති පාද හතරක් නැති කියලා ගන්න පුළුවන්. පාද හතරක් ඇති පාද හතරක් නැති. ඊළඟට සමේ රෝම ඇති අනිත් පැත්ත සමේ රෝම නැති.
ඉතින් වඩා හොඳ මුලින් වම් පැත්තේ ලියන එකට ඇති කියලා තියෙනවා නම් දැන් පිහාටු ගත්තොත් එහෙම පළවෙනි එකට ලියන්නේ පිහාටු නැති කියලානේ. දකුණු පැත්තට තමයි පිහාටු ඇති කියලා ලියන්න වෙන්නේ. ඒ නිසා වඩා හොඳ මුලින් වම් පැත්තේ ලියන එකට ඇති කියන එක එන ලක්ෂණයක් තෝරගත්තොත්. ඊට පස්සේ දැන් කපුටා සහ පැස්පරා දෙකට බෙදෙන්න ඕන. මේ කපුටා සහ පැස්පරා දෙකට බෙදුවොත් මේ පැත්තේ කපුටා කියලා තියෙනවා. අනිත් පැත්තේ පැස්පරා. ඒකට මේකට ලක්ෂණයක් ඕන. මේකටත් ලක්ෂණයක් ඕන. මොකද්ද කපුටා කියන පැත්තේ ගන්න පුළුවන් ලක්ෂණයක්? ලක්ෂ්මී මොකද්ද ලිව්වේ? චුට්ටක් හයියෙන් කියන්න පුතේ. හොඳයි. පියාසර කරන පියාසර නොකරන නැත්නම් පියාඹන පියාඹන්නේ නැති කියන එක ගන්න පුළුවන්. මොකද කපුටා පියාඹන කෙනෙක්, පැස්පරා පියාඹන්නේ නැති කෙනෙක්. එහෙනම් පියාඹන පියාඹන්නේ නැති කියන ලක්ෂණ ගන්න පුළුවන්. පියාසර කරන පියාසර නොකරන. එතකොට මේ පැත්තේ දැන් තනි සත්වයක් දක්වාම බෙදිලා ඉවරයි. එහා පැත්තේ තව තියෙනවා පාද නැති එකේ දෙන්නෙක් ඉන්නවා නයා සහ ගොළු බෙල්ලා. මේගොල්ලන්ව වෙන් කරොත් කොහොමද බලන්න ඒකේ වෙන් කරන්න පුළුවන්? මෙතන නයා කියලා දීලා තියෙනවා. මේක එතකොට අනිත් පැත්තේ එහෙනම් ගොළු බෙල්ලනේ. මේ දෙන්න වෙන් කරන්න ලක්ෂණයක් ඕනේ. බලන්න මොකද්ද ගන්න පුළුවන් ලක්ෂණයක්. ඔව් කියන්න බාන සෙනුත්නි. කට්ටක් ඇති කට්ටක් නැති. හරි. කට්ටක් කිව්වේ 60 කට්ටක් එහෙම නෙමෙයි නේද? ඔව්. කටුවක් එහෙම නැත්නම් වඩා හොඳයි මේකෙදි කවචයක් කියලා ලිව්වොත්. කවචයක් ඇති කවචයක් නැති. දෙහි අර කවචයක් නැත්නම් කටුවක් ඇති කටුවක් නැති. කවචයක් ඇති කවචයක් නැති කියලා අපි ලියමු. කවචයක් නැති. මේ විදිහට එතකොට සම්පූර්ණ වෙනවා දෙබෙදුම් සූචිය. එතකොට දැන් මේක පුරවන්නනේ දුන්නේ. ඉතින් මතක තියාගන්න සමහරට තනියම සම්පූර්ණ දෙබෙදුම් සූචියක් ගොඩනගන්න දෙන්න පුළුවන්. ඒක ගොඩනගනකොට තෝරගන්න ඕන බාහිරින් අඳුර ගන්න පුළුවන් ලක්ෂණ එක පැත්තකට ඇති කියලා ගත්තොත්
අනිත් එකට ඒකෙම නැති කියලායි ගන්න. ඒ ක්‍රමයට එතකොට තනියම දෙබිඳුන් සූචියක් ගොඩ කර දුන්නත් හදන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සෙත් බලන්න ශාක සම්බන්ධ කරලා තියෙන දෙබිඳුන් සූචියක් තියෙනවා. ඒ ශාක වර්ගීකරණයටත් පාවිච්චි කරන්න පුළුවන් දෙබිඳුන් සූචි. ඊළඟ දෙබිඳුන් සූචියත් සම්පූර්ණ කරන්න බලන්න. පල්ලෙහා තියෙන දෙබිඳුන් සූචිය සම්පූර්ණ කරගෙන යන්න.
හොඳයි. දැන් මේනකොට මං හිතන්නේ ඉවර ඇති. බලන්න මේකේ පළවෙනි එක තියෙන බීජ හට ගන්නා අනිත් පැත්ත බීජ හට නොගන්නා කියලා නෙන්නේ. බීජ හට ගන්නා කියන පැත්තේ මොනවද ලියන්න ඕන ශාක වර්ග. ඔබාන ලියපුවයි බීජ හට ගන්නා. මොනවද ඒ පැත්තට එන්නේ? ඊට කලින් ඉස්සෙල්ලා බලන්න අර ශාක මොනවද? මඩු, පොල්, අඹ, නිදිකුම්බා, මීවන. බීජ හට ගන්න ශාක එහෙමනම් මොනවද? යනෝලි මොනවද ලිව්වේ? යනෝලි බීජ හට ගන්නා පැත්තේ මොනවද ලිව්වේ? පොල් අඹ පොල් අඹ. ඉතරද? මේකේ ඔයගලන්ට පොඩ්ඩක් මේ සටහනේ බැලුවොත් දැන් බීජ හට නොගන්නා කියන එක ආපහු බෙදිලා තියෙන්නේ කොටස් දෙකකට විතරයි. එතන එහාට ගිහින් නැහනේ. ඒ කියන්නේ එහෙනම් ඒ පැත්තේ ශාක දෙකයි තියෙන්න ඕන. ඒක දෙකට බෙදිලා විතර එතනින් නතර වෙලානේ. එහෙනම් බීජ හට ගන්නා එකේ පොල් අඹ වලට අමතරව තව එක්කෙනෙක් මේ පැත්තේ ඉන්න ඕන. එහා පැත්තට දෙකක් යන්න නම් සාමාන්‍ය මතක තියාගන්න මල් හට ගන්න ඕනම ශාකයක බීජ හට ගන්නවා. මල් හට ගන්න ඕනම ශාකයක බීජ හට ගන්නවා. ඒ නිසා බීජ හටගන්නේ නැත්තේ එතන තියෙන මඩු සහ මීවන වල පොල් වල අඹ වල වගේම නිදි කුම්බා වලත් බීජ හට ගන්නවා. මල් හට ගන්න රස්වල ඊට පස්සේ එවෙන් බීජ හට ගැනීමක් වෙනවා. නම් බීජ හට ගන්නා කියන පැත්තේ ශාක තුනක් එනවා. පොල් අඹ ඒ වගේම නිදි කුම්බා. බීජ හට නොගන්නා එකේ නම් මඩු මීවන. දැන් පොල් අඹ නිදි කුම්බා දෙකට බෙදලා තියෙනවා. පළවෙනි එකේ තියෙන පොල් විතරයි. එහෙනම් දැන් අනිත් එකේ අඹ සහ නිදි කුම්බා තියෙන්න ඕන. මෙතන අඹ නිදි කුම්බා. අනිත් පැත්තේ පොල් විතරනේ තියෙන්නේ. එහෙනම් මොකද්ද මේකට ගන්න පුළුවන් ලක්ෂණය? පොල් කියන එක බෙදන්න. මොකද්ද ලක්ෂණය විදිහට ගන්න පුළුවන් වෙන්නේ? ඔව් දීපොය. රජිත මොකද්ද ගන්න පුළුවන්? තාල වර්ගයේ ශාක තාල වර්ගයේ නොවන ශාක හොඳයි. තාල වර්ගේ නොවන කියලා ගන්න පුළුවන්. හරි. ඒක එක ලක්ෂණයක්. තවත් ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. පොල් අඹ නිදි කුම්බා. පොල් වල අතු බෙදිලා නැහැ. අඹ නිදි කුම්බා වල අතු බෙදිලා තියෙනවා. මම ඒකත් ගන්න පුළුවන්. ඒ වගේම මූල පද්ධතිය තන්තු මූල පද්ධතියක් තියෙන්නේ පොල් වල. අඹ සහ නිදි කුම්බ වල තන්තු මූල පද්ධතියක් නැත. ප්‍රශාන් මොකද්ද ලිව්වේ? ඒක බීජපත්‍රී ශාක හා ඒක බීජපත්‍රී ශාක හා
ඒක බීජපත්‍රී නොවන ශාක. ඒක බීජපත්‍රී සහ අනිත් පැත්තට ඒක බීජපත්‍රී නොවන කියලායි ගන්නෙ. ද්විබීජපත්‍රී කියලා නෙමෙයි. හොඳයි. හරි. තාල වර්ගයේ නොවන කියලා ගන්න පුළුවන්. ඒක බීජපත්‍රී නොවන මුදුන් මුලක් ඇති මුදුන් මුලක් නැති මේ වගේ ලක්ෂණ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මම මුදුන් මුලක් ඇති නෑ මුදුන් මුලක් නැති එහෙම නැත්නම් ඉස්සල්ලාම කිව්වේ තාල වර්ගයේ නොවන කියන එකක් ගන්න පුළුවන්. ඒක බීජපත්‍රී නොවන. ඊට පස්සේ ඒකේ තියෙනවා දැන් අඹ සහ නිදි කුඹ දෙකට බෙදලා. අඹ සහ නිදි කුඹ කොහොමද දෙකට බෙදන්නේ? අඹ නිදි කුඹ. නිදි කුඹ වල තියෙන ප්‍රධාන ලක්ෂණයක් නෙමෙයි කටු තියෙන එක. ඒක ගන්න පුළුවන්. කටු ඇත, කටු නැත. එහෙම නැත්නම් අර ස්පර්ශ කර විට පත්‍ර හැකිලේ අඹවල පත්‍ර හැකිලෙන්නේ නැත. ශක්තිමත් කඳක් ඇත අඹවල ශක්තිමත් කඳක් නැත. නිදිකුඹ එහෙම ගන්නත් පුළුවන්. මම කියනවා මෙතන කටු ඇත කටු නැත. නිදිකුඹ වල කටු තියෙනවනේ. එතන එහෙනම් නිදිකුඹා. එතන අඹ. බීජ හට නොගන්නා මීවන මඩු වල තියෙනවා ශක්තිමත් කඳක්. නිවන තියෙන්නේ කුඩා පඳුරු විදිහට. ශක්තිමත් කඳක් ඇත. මේකේ ශක්තිමත් කඳක් නැත. ඕනනම් තව ගන්න පුළුවන් මේකේ ලක්ෂණයක්. මේ මඩු වල විශේෂ ලක්ෂණයක් තමයි මඩු වල ඒකේ ඒ පළවෙනි එකේ අර බීජ හට ගන්නා කියන එක පොඩ්ඩක් වෙනස් කරලා අපි හදාගමු. මොකද ඔයගොල්ලන්ගේ මට්ටමේදී ඒක ගන්න නිසා මේ අපි ඵල හට ගන්නා ඵල හට නොගන්නා කියලා එක පොඩ්ඩක් වෙනස් කරමු. මොකද නැත්තම් මේකේ පොඩි වැරද්දක් වෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහට තව ඉගෙන ගන්නකොට ඒ හින්දා මේ බීජ කියන එක වෙනුවට අපි මෙතන ඵල කියලා දාමු. ඒක හදාගන්න චුට්ටක් අර කිව්ට් එකේ ඵල හට ගන්නා ඵල හට නොගන්නා. මොකද මේ මඩු වල ලක්ෂණයක් තියෙනවා මල් හට ගන්නෙ නැහැ. නමුත් ඒකේ බීජ හට ගැනීමක් වෙනවා. හින්දා ඒක මේ හදාගමු ඵල කියලා. ගෙඩි හට ගන්නෑ මඩු වල. නමුත් බීජ හට ගැනීමක් වෙනවා. ඒ හින්දා ඵල හට ගන්නවා කියලා එක වෙනස් කරගන්න. ඒ ශක්තිමත් කඳක් ඇත. ඒකට මඩු ශක්තිමත් කඳක් නැත. මීවන දැන් හදන විදිහ මතක් වෙන්න ඇති සහ මේ අඩුපාඩු කලින් තිබ්බනම් දැන්
මොනවද අඩුපාඩු කියලා තේරුම් යන්න ඇති. ඊට පස්සේ මේකේ තියෙනවා මේ තව දෙබෙදුම් සූත්‍ර දෙකක් ඔයගොල්ලන්ට ගොඩනගන්න කියලා. ඒ දෙකත් මේ දැන් එකක් වෙන මොහුදු මල, ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා, කටුස්සා. ඒතර බලන්න ඒක හදන්න බලන්න ඔය ටියුට් එකෙන් පිට කවරේ ඇතුල් පැත්තේ හදන්න පුළුවන්. අවසාන එහා පැත්ත පිටුව. බලන්න තනියම දැන් පළවෙනි මොහුදු මල, ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා, කටුස්සා. ඒකේ දෙබෙදුම් සූත්‍රය හදන්න බලන්න.
හොඳයි. දැන් කොබලන්ඩ මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉවරයි. තාම සමහර අය හදලා ඉවර නැති බව පේන්නේ. සසිරු හදලා ඉවරද? සසිරු හදලා ඉවරද? කියන්න. හදලා ඉවරද? පසින්ද හදලා ඉවරද? ඔව් සර්. හොඳයි. සමුදිත හදලා ඉවරද? සමුදිත දොලිත් හදලා ඉවරද? දැන් සඳුදාට ටෙස්ට් එක තියෙන වෙලාවේදී කැමරා ඔන් වෙලා නැති වුණොත් අනිවාර්යයෙන්ම ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මොනවා හරි අවස්ථාවක ප්‍රශ්න ඇහුවොත් ඒවට පිළිතුරු නොදී හිටියොත් ඒගොල්ලෝ නියමිත විදිහට ටෙස්ට් එක කරපු අය විදිහට නොසලකන්න ඉඩ තියෙනවා. සඳුදා ටෙස්ට් එක තියෙනවා. එතකොට වෙලාවට සම්බන්ධ වෙන්න. මේකේ වීඩියෝ දාන්නේ නැහැ ලබන සංග තියෙන ක්ලාස් එකේ. එතකොට කරන අයගේ ලකුණු ඕගොල්ලන්ගේ ඩේටාබේස් එකට යනවා. ඒ කියන්නේ ලකුණු එන්ටර් කරනවා අපි සිස්ටම් එකට. ඒ වගේම පේපර් එක අරන් ගිහිල්ලා පේපර් එක කරන වෙලේට සම්බන්ධ නොවී හිටිය කවුද කියලා අපි ලිස්ට් එකක් ගන්නවා. ඒ වගේම පේපර් එක අරගෙන නොගිය අයට පේපර් එක ආපහු හම්බ වෙන්නේ නැහැ. ලබන සඳුදා ටෙස්ට් එක තියෙන්න කලින් ටියුට් එක සහ පේපර් එක අරගන්න. දැන් මේ ටෙස්ට් එක අපි අමතර මහන්සියක් දරලා මේ වෙහසක් දරලා තමයි කරන්නේ සූදානම් වුණේ. ඉතින් ඒකේ නියම ප්‍රයෝජනය ගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒ නිසා මතක් කරන්නේ අනිවාර්යෙන් ටෙස්ට් එකට සම්බන්ධ වෙන්න, සහභාගී වෙන්න. ටෙස්ට් එකට සම්බන්ධ නොවන අයට සමහර ලාවට වෙන එතකොට ඔයගොල්ලෝ සම්බන්ධ නොවුනොත් ඔයගොල්ලන්ගේ ලකුණු වැටිලා නැහැ, ටෙස්ට් එකට සම්බන්ධ වුණේ නැහැ කියලා තමයි වැටෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඒ පේපර් එක නැවත නිකුත් කරන්නේ නැහැ සමුදයන් පස්සේ. ඒ කියන්නේ ටියුට් එක ගත්තට පේපර් එක හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේපර් එක කළාට පස්සේ දැන්
පේපර් එක ගත්ත අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට උපදේශ පත්‍රිකාවකුත් හම්බෙලා ඇති. ඒ අනුව තමයි කටයුතු කරන්න තියෙන්නේ. උපදේශ පත්‍රිකාව මම ගෲප් එකටත් දාන්නම් හෙට අනිද්දා වෙනකොට. ඒ අනුව තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒකට ටෙස්ට් එක කරන වෙලාවට කැමරා එක ඔන් කරලා තියාගන්න ඕන. තමන්ගේ මූණ දිහාවටයි එල්ල කරලා තියාගන්නේ. පේපර් එකට නෙවෙයි. මූණට එල්ල කරලා තියාගන්නේ. පාඩම් කරගන්න මේ පාඩම දක්වා පාඩම් කරගන්න මේ පාඩමත් එක්ක එතකොට තව දවස් 3ක් තියෙනවනේ. ඒ දවස් 3 සෙනසුරාදා ඉරිදා සවුන්දා වෙනකොට මේ පාඩමත් පාඩම් කරලා සූදානම් කරගෙන තියාගන්න. මේ පාඩම දක්වාම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන මේ ජීවීන් වෙන් කරන්න හදපු දෙබෙදුම් සූචිය ජීවීන් බැලුවොත් මුහුදු මල, ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා, කටුස්සා. ඒතර මේගොල්ලෝ දෙකට බෙදන්න එපා. මුහුදු මල, jellyfish, ගැඩවිලා, නයා, කටුස්සා. දැන් එක එක ක්‍රම වලට මේක පටන් ගන්න පුළුවන්. බෙදන්න. හොඳින් බලන්න මේකේ ඉන්න සත්තු ටික. මුහුදු මල, ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා, කටුස්සා. එතකොට මේ මුහුදු මල, ජෙලිෆිෂ් සාමාන්‍ය මේගොල්ලෝ ජලජ පරිසරවල තමයි ඉන්නේ. ගැඩවිලා, නයා යනවා උරගයෝ, කටුස්සත් උරගේ. එතකොට මුලින්ම දෙකට බෙදනකොට මේ මුහුදු මල කියන එක්කෙනාගේ විශේෂත්වයක් තියෙනවා අනිත් අයට වඩා. මුහුදු මල ගැන දන්න විශේෂ දේ මොකද්ද? මෙයා කොහොම එක්කෙනෙක්ද? සංචරණය නොකරන කෙනෙක්. අපි කියන ඔත් ජීවිතයක් ගත කරනවා කියලා. ඔත් කියන්නේ ඇලිලා ඉන්නේ යම් තැනකට. ඒ නිසා ඕනනම් ඒක පාවිච්චි කරලා කෙලින්ම යා වෙන් කර ගන්න පුළුවන්. සංචරණය කරන, සංචරණය නොකරන කියලා. මුලින්ම බෙදන්න පුළුවන්. වෙනත් ලක්ෂණත් ගන්න පුළුවන්. මම මේ එක ක්‍රමයක් විතරයි අඳින්නේ. එතකොට මේක එහෙමනම් සංචරණය කරන, සංචරණය නොකරන කියලා බෙදන්න පුළුවන්. සංචරණය කරන, සංචරණය නොකරන. කවුද එතකොට සංචරණය කරන අය? මුහුදු මල ඇර අනිත් අය ඔක්කොටම සංචරණය කරන්න පුළුවන්. එහෙනම් ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා, කටුස්සා මේගොල්ලෝ ඔක්කොම සංචරණය කරනවා. මුහුදු මල සංචරණය කරන්නේ නැහැ. දැන් මේගොල්ලන්ව ආයිත් දෙකට බෙදන්න ඕන. කොහොමද දැන් මේ කට්ටිය දෙකට බෙදන්නේ? ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා, කටුස්සා. කටුස්සට පාද තියෙනවා, අනිත් අයට පාද නැහැ. එහෙනම් පාද
ඇති පාද නැති කියලා බෙදන්න පුළුවන්. පාද ඇති කියන එකට අයිති වෙන්නේ කටුස්සා. ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා. තුන්දෙනාටම පාද නැහැ. දැන් මේ කට්ටිය ආයෙත් දෙකට බෙදන්න වෙනවා. ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා. මම මේ බෙදන්න පුළුවන් එක ක්‍රමයක් පෙන්වන්නේ. වෙනත් ක්‍රමත් පාවිච්චි කරන්න පුළුවන්. ජෙලිෆිෂ්, ගැඩවිලා, නයා. කොහොමද මේ තුන්දෙනාව දෙකට බෙදන්නේ? ජෙලිෆිෂ් මං කිව්වා ඉන්නේ ජලයේ කියලා. එහෙනම් ජලයේ ජීවත් වන, ජලයේ ජීවත් නොවන. හැබැයි මේ ගැඩවිලාගේ ප්‍රශ්නයක් තියෙනවනේ එහෙම ගත්තාම. මොකද ගැඩවිල්ලන්ට ජලයේ ඉන්න පුළුවන්. ජලයේ එතකොට අර නයා කියන එක්කෙනා ගත්තොත් එයා මේ කටුවක් සහිත බිත්තර දානවා. කටුවක් සහිත බිත්තර. බිත්තරවල කටුවක් ඇත, බිත්තරවල කටුවක් නැත. එහෙම නැත්නම් අර පෙනයක් ඇත, පෙනයක් නැත. කටුවක් සහිත බිත්තර තමයි. කටුවක් සහිත බිත්තර තමයි. කටුවක් සහිත බිත්තර නොදමයි. නයා මේකට ගන්න පුළුවන්. අනිත් දෙන්න අනිත් පැත්තට යනවා. ජෙලිෆිෂ්, ගැඩවිලා. ගැඩවිලාගේ තියෙන්නේ දිගටි හැඩයක් අර ද්විපාර්ශ්වික සම්මිතිය. ජෙලිෆිෂ්ගේ තියෙන්නේ අරීය සම්මිතිය. විවිධ අරයන් ඔස්සේ දෙකට බෙදන්න පුළුවන්. එතකොට ඒ සමමිතිය අරගෙනත් බෙදන්න පුළුවන්. කියන්නේ එක තලයකින් විතරයි ගැඩවිලා දෙකට බෙදන්න පුළුවන්. ජෙලිෆිෂ් විවිධ තල ඔස්සේ දෙකට කපන්න පුළුවන්. අරීය සම්මිතිය කියලා අපි කියන්නේ. නම් ඒක ගන්නත් පුළුවන්. අරීය සම්මිතිය ඇත, අරීය සම්මිතියක් නැත. කියන්නේ ජෙලිෆිෂ් කියන එක්කෙනා මෙහෙම විදියට ගත්තාම මේ විවිධ තලයන් ඔස්සේ මෙහෙම දෙකට කපන්න පුළුවන්. මේ විදිහට දෙකට කපන්න පුළුවන්. මෙහෙම කපන්න පුළුවන්. මේ එක එක තලයන් ඔස්සේ දෙකට කැපීමට කියනවා අරීය සමමිතිය. ගැඩවිලා එක තලයකින් විතරයි හරියට ගත්තොත් දෙකට බෙදන්න පුළුවන්. දෙකට බෙදුවොත් අරීය සම්මිතිය ඇති කියන එකට එනවා ජෙලිෆිෂ්. ඒකට එනවා ගැඩවිලා. ඔය එක ක්‍රමයක් මේ දෙබෙදුම් සූචිය හදන්න පුළුවන් එක ක්‍රමයක්. විවිධ ලක්ෂණ අරගෙන
දෙබිඳුන් සූචිය ගොඩනගන්න පුළුවන් හැම වෙලේම යම් ලක්ෂණයක් අරගෙන ඇති නැති බව අනුව දෙකට බෙදීම කරන්න. දැන් මේ ක්‍රමයට අනිත් දෙබෙදුම් සූචියත් හදලා මේ දෙබෙදුම් සූචිය කොලයක ගොඩනගලා ඒක එවන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා ඔයගොල්ලන්ට හදලා ඉවරලා ෆොටෝ එකක් ගහලා ඒක ටෙලිග්‍රෑම් වලින් එවන්න. එහෙනම් දැන් මේ ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. මේ පාඩම ඉවර වෙනවා. ඒ වගේම එතකොට දැන් ඔයගොල්ලෝ තවම ප්‍රශ්න පත්‍රය ගත්තේ නැත්නම් හෙටත් අනිද්දාත් ගන්න පුළුවන්. හෙට අනිද්දා දෙකේ ආයතනෙන් ගන්න පුළුවන්. එතකොට මේකේ සඳුදා එතකොට ඔන්ලයින් ක්ලාස් එක වෙලාවේදී අපි ඔන්ලයින් ටෙස්ට් එකක් විදියට කරනවා. හම්බෙච්ච පේපර් එක ඇති ඒක ඒ කවර් එහෙමම තියන්න මොකද්ද කරන්න කියලා සඳුදාට මම කියනවා. එතකම් මොනවත් කරන්න යන්න එපා. ඒක මොනවා හරි කරලා තිබ්බොත් උගලන්ට ලකුණු නැති වෙයි. ඒ වගේම දැන් පේපර් එක ලියන්න වෙනම මේ ෆුල් ස්කැප් කොළ 4ක් විතර අරන් තියාගන්න. ඒකේ උගලගේ නම අංකය පන්තිය ඒ ටික ලියන්න පෑන පාවිච්චි කරන්න ලියනකොට රූප මොනවා හරි අඳින්න තිබ්බොත් පැන්සල පාවිච්චි කරලා රූප අඳින්න. පෑනෙන් රූප අඳින්න එපා උත්තර ලියනකොට. ඒ වගේම දැන් ඒක ලිව්වට පස්සේ දවස් 3ක් ඇතුළත ඒක ආයතනයට ගෙනත් දෙන්න ඕන. ගෙනත් දුන්නාම අත්සන් පත්‍රිකාවක් තියෙනවා. ඒකේ ගෙනත් දීලා බාර දුන්නා කියලා අත්සන් කළා තමයි යන්න ඕනේ. කවුරු හරි එන කෙනාට කියන්න ඒ ආයතනයේ තියෙන අත්සන් කොලේ අත්සන් කරන්න කියලා බාර දුන්නාම එහෙමනම් දැන් මේ ටික කළා අදට අපි ඉවර කරමු. හොඳට පාඩම් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පන්ති අලුත් අවුරුද්දෙන් පස්සේ එන සතියේදී ඒ කියන්නේ අලුත් අවුරුද්ද ඉවර වෙලා 19න් පටන් ගන්න සතිය තියෙනවනේ. ඒ සතියේදී තමයි පටන් ගන්න. එතෙක් අපි සාමාන්‍ය විදියට ඔන්ලයින් ක්ලාස් එක යනවා. එතකොට සඳුදාට ටෙස්ට් එක තියෙනවා. එහෙමනම් අදට මේ ටික කළා ඉවර කරමු. කැමරා නැති කට්ටිය කැමරා සූදානම් කරගන්න. කැමරාව අවශ්‍යමයි. එහෙනම් අද මේ ටික කළා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.